හතරවෙනි පාඩම මාතෘකාව ලියන්න තියෙන හතරවෙනි පාඩම. තාර්කික ద్వාර. තාර්කික ద్వාර සහ බූලියානු බීජ තර්කය. තාර්කික ద్వාර සහ බූලියානු බීජ තර්කය. දැන් ඉංග්‍රීසියෙන් කියනත් logic gates and Boolean algebra. අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ ඔයාලා දන්නවද දැන් පරිගණකයක් ඇතුලේ බැලුවොත් එහෙම පරිගණකයක මදර්බෝඩ් සහ ඒ ආශ්‍රිත උපාංග ඇතුලේ බැලුවොත් ඔයාලට පේනවද මෙන්න මේ වගේ මේ පරිපත මේ වගේ මේ චිප්ස් පරිපත විශාල ප්‍රමාණයකින් තමයි පරිගණක පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැකලා ඉතින් මේ වගේ මේ IC එහෙම මේ වගේ මේ වගේ පරිපත ඉලෙක්ට්‍රොනික පරිපත විශාල ප්‍රමාණයකින් තමයි මේ පරිගණක පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ මේ පරිපත ඇතුලේ සිද්ධ වෙන කාර්යය මොකක්ද කියලා. පරිගණක පද්ධතියක් සකස් වෙලා තියෙන ඉලෙක්ට්‍රොනික පරිපත. අපි ඒවට කියනවා අපිට තාර්කික පරිපත කියලා. මේ ඉලෙක්ට්‍රොනික පරිපත ඇතුලේ සිද්ධ වෙන කාර්ය මොන වගේ ක්‍රියාවලියක් මේ පරිපත ඇතුලේ සිද්ධ වෙන්නේ කියලා මේ පාඩමෙන් අපි කතා කරමු. හරි? පොඩි නෝට් එකක් මුලින්ම ලියාගන්න ඉතින් නෝට් එක ලියාගන්න. පරිගණක පද්ධතියක් සකස් වී ඇත්තේ පරිගණක පද්ධතියක් සකස් වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික පරිපත පරිගණක පද්ධතියක් සකස් වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික පරිපත විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි පරිගණක පද්ධතියක් සකස් වී ඇත්තේ ඉලෙක්ට්‍රොනික පරිපත විශාල ප්‍රමාණයක් එකතු වීමෙනි. ඒවා තුල එකටම ලියන්න තියෙන්නේ. ඒවා තුල භාවිතා වන්නේ බිඳුව සහ එකෙන් සමන්විත ද්විමය සංඛ්‍යා පද්ධතිය බැවින් අපි දැන් ඒක ඉගෙන ගත්තත් ඒ පහුගිය පාඩමේදී ද්විමය සංඛ්‍යා පද්ධතිය ඒවා තුල භාවිතා වන්නේ බිඳුව සහ එකෙන් සමන්විත ද්විමය සංඛ්‍යා පද්ධතිය බැවින් ඔයාලා දන්නවා පරිගණක පද්ධතිය ඇතුලේ භාවිතා වෙන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතිය කියලා නේද? හරි. ද්විමය සංඛ්‍යා පද්ධතිය බැවින් මේවා තාර්කික පරිපත ලෙසද හඳුන්වයි. මේ ඉලෙක්ට්‍රොනික පරිපත වලට තාර්කික පරිපත කියලාත් කියනවා. මේවා තාර්කික පරිපත ලෙසද හඳුන්වයි. තාර්කික පරිපත. logic circuits තාර්කික පරිපත ලෙසද හඳුන්වයි. මෙම තාර්කික පරිපත සකස් වී ඇත්තේ
මෙම තාර්කික පරිපත සකස් වී ඇත්තේ තාර්කික ద్వාර මෙම තාර්කික පරිපත සකස් වී ඇත්තේ තාර්කික ద్వාර නම් කුඩා පරිපත විශේෂයක් එකතු වීමෙනි. මෙම තාර්කික පරිපත සකස් වී ඇත්තේ තාර්කික ద్వාර නම් කුඩා පරිපත විශේෂයක් එකතු වීම. මෙම තාර්කික පරිපත සකස් වී ඇත්තේ තාර්කික ద్వාර නම් කුඩා පරිපත විශේෂයක් එකතු වීම. එතන මොකද කියුවේ? පරිගණක පද්ධතියක් සකස් වෙලා තියෙන්නේ ඉලෙක්ට්‍රෝනික පරිපත. එහෙනම් තාර්කික පරිපත කියලා කියනවා විශාල ප්‍රමාණයක් එකතු වෙලා. ඉලෙක්ට්‍රෝනික පරිපත විශාල ප්‍රමාණයක් එකතු වෙලා. එතකොට වාට පරිගණකයක මදර්බෝඩ් එකක මේ වගේ IC විශාල ප්‍රමාණයක් එහෙම නැත්නම් තාර්කික පරිපත එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝනික පරිපත විශාල ප්‍රමාණයක් දකින්න ලැබෙනවා. මෙන්න මේවා සකස් වෙලා තියෙන්නේ තාර්කික ద్వාර කියලා හඳුන්වන විශේෂ පරිපත වර්ගයක් එකතු වෙනවා. මේ විදිහට මම මේ තාර්කික ద్వාර වල සංකේත ටිකක් අඳින්නේ. තාර්කික ద్వාර වල සංකේත ටිකක් තමයි අඳින්නේ. ඔයගේ විශේෂ පරිපත ටිකක් එකතු වෙලා තමයි මේ තාර්කික පරිපත නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කුඩා පරිපත වලට අපි කියනවා තාර්කික ద్వාර කියලා. ලොජික් ගේට්ස් කියලා කියනවා. ලොජික් ගේට්ස්. හරි. එතන මේවයින් ලබා දෙන ආදාන ගිහිලා තව පරිපතයකට මේවයින් ලබා දෙන ප්‍රතිදානය ගිහිලා තව පරිපතයකට ආදානය වෙන්න පුළුවන් ඒක. හරි. ඔය වගේ තවත් සර්කිට්ස් තියෙනවා. right. අපි මෙන්න මේවා ගැන තමයි මේ පාඩමෙන් ඉගෙන ගන්න. මේ ලොජික් ගේට්ස් එක නැත්නම් තාර්කික ద్వාර. මේ ටිකේ ගැටලුවක් නැහැ නේද? පොඩි දෙයක් තියෙනවා. දැන් අනුමාත්‍රිකාවක් ලියන්නේ. අනුමාත්‍රිකාවක් අපි ඉගෙන ගන්න යන්නේ තාර්කික ద్వාර ගැන. ඒ නිසා අනුමාත්‍රිකාව ලියන්නේ තාර්කික ద్వාර. බලන්න තුලේ logic gates. තාර්කික ద్వාර logic gates. මේවෙන් තමයි අපේ පරිගණක පද්ධතියක ඉලෙක්ට්‍රෝනික පරිපත සකස් වෙලා තියෙන්නේ. නැත්නම් පරිගණක පද්ධතියක තියෙන තාර්කික පරිපත ඉලෙක්ට්‍රෝනික පරිපත හැදලා තියෙන්නේ මෙන්න මේවා එකතු වෙලා. ඒකට මේක නිර්වචනයක් අපි හදාගන්නකෝ. මම නිකන් ඔයගලන්ට උදාහරණ විදිහට සංකේත කීපයක් අදිනවා තාර්කික ద్వාරවල. මේවා වෙන වෙනම පස්සේ කියා දෙන්නම්. දැනට මට අවශ්‍යයි පොඩ්ඩක් පැහැදිලි කරගන්න නිර්වචනයක් හදාගන්න. හරි. අපි මේ මම ඇන්දේ තාර්කික ద్వාර වල සංකේත කීපයක්. හරි. එතකොට මේ පැත්තෙන් තමයි ආදාන ලබා ගන්න. ඒවට අවශ්‍ය ආදාන ලබා ගන්න මෙන්න මේ සයිඩ් එකේ. මේ තියෙන්නේ ඒවා තුලින් ලබා දෙන ප්‍රතිදානය. මේක ඇතුලේ යම්කිසි ක්‍රියාවලියක් වෙලා ප්‍රතිදානයක් ලබා දෙනවා. ඒක තමයි මේ පැත්තෙන් නිරූපණය වෙන්නේ. එතකොට ඔයාලට පේනවා මේ තාර්කික ద్వාර වල ආදාන එකක් වෙන්න පුළුවන්. දෙකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තුනක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් හතරක් වෙන්නත් පුළුවන්. එහෙම ගැටලුවක් නෑ මේක. තාර්කික ద్వාර වල ආදාන 1 2 3 4 වෙන්න පුළුවන්. හරි. හැබැයි ප්‍රතිදාන තියෙන්නේ හැම වෙලෙම එකයි. එක ප්‍රතිදානයයි තියෙන්නේ. තේරුණා නේද? හරි. එතකොට මේ ආදාන විදිහට අපිට ඇතුළත් කරන්න පුළුවන් අවස්ථා දෙකයි තියෙන්නේ. සංකේත දෙකයි. මොනවද? තාර්කික ద్వාර වලට ආදාන විදිහට අපිට දෙන්න පුළුවන් මොන සංකේත දෙකද? මොනවද අවස්ථා දෙක? on off I can say on off හරි. on off එහෙම නැත්නම් අපි ලියනවා බිඳුව සහ එක කියලා නේද? බිඳුව සහ එක තමයි පරිගණකයේ තුල භාවිතා වන භාෂාව. එහෙම නැත්නම් යාන්ත්‍ර භාෂාව. අපි ඒකට කියනවා ද්විමය සංඛ්‍යා පද්ධතිය. බිඳුව සහ එකෙන් සමන්විත වෙලා තියෙන්නේ. හරි. එහෙනම්
අපිට මේවා ආදානය කරන්න පුළුවන් එක්ක බිඳුව. එහෙම නැත්නම් එක. ওই දෙකේ එකක් තමයි මේවට ආදානය කරන්න පුළුවන්. දැන් මෙතන ඔයාලට එක පුළුවන්, මෙතන බිඳුව පුළුවන්, එහෙම නැත්නම් මෙතන බිඳුව පුළුවන්, මෙතන එක පුළුවන්. එහෙම නැත්නම් මෙතන එක පුළුවන්, මෙතනත් එක පුළුවන්. එහෙම නැත්නම් දෙන්නම බිඳුව. මේ විදිහට ඔයාලට එක බිඳුව ආරු කර කර ඕන විදිහට මේවා ආදානය ලබා දෙන්න පුළුවන්. එක බිඳුව විතරයි පුතේ. හැබැයි ආදාන විදිහට ගන්න. එතකොට මේ ප්‍රතිදානය දෙන්නේ පුතේ කොහොමද? ප්‍රතිදානය දෙන්නේ අනිවාර්යෙන්ම එක සහ බිඳුව භාවිතා කරලා. එක්කෝ බිඳුව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එක වෙන්න පුළුවන් නේද? හරි. එතකොට පුතේ අපි ඇයි මේවට තාර්කික ద్వාර කියන්නේ? තාර්කික ద్వාර. එතකොට පුතේ යම්කිසි තර්කයක් ගොඩ නැගෙන්නේ අවස්ථා දෙකක් පදනම් කරගෙන. මේක මෙහෙමනම්, මෙයා මෙහෙම. මේක මෙහෙමුණත් මෙහෙමයි. සත්‍ය අසත්‍ය. ඒ වගේනේ තර්කයක් ගොඩ නැගෙන්නේ නේද? එතකොට ඒ වගේ මේකටත් අවස්ථා දෙකයිනේ තියෙන්නේ. මේකටත් අවස්ථා දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා තමයි මේවට තාර්කික ద్వාර කියලා කියන්නේ. තාර්කික ద్వාර. අවස්ථා දෙකයි හැම වෙලෙම පාවිච්චි වෙන්නේ. එහෙම නේද? අපි එහෙනම් නිර්වචනයක් ගොඩනගා ගමු. නිර්වචනයක් ගොඩනගා ගමු තාර්කික ద్వාර කියන්නේ මොනවද කියලා. මොන අහගන්නකො. තාර්කික ආදාන. තාර්කික ආදාන එකක් හෝ කීපයක්. ඇයි ඒකද තාර්කික ආදාන කියලා කිව්වේ? තාර්කික ආදාන කියලා කිව්වේ බිඳුව සහ එක අවස්ථා දෙකයිනේ තියෙන්නේ නේද? අවස්ථා දෙකක් තියෙනවා නම් ඒකට තාර්කික ආදානය කියලා කියන්න පුළුවන්. ඔව් නෑ. සත්‍ය අසත්‍ය අවස්ථා දෙකයිනේ තියෙන්නේ. ඒ නිසා ඒක තාර්කික ආදාන. හරි? තාර්කික ආදාන එකක් හෝ කීපයක්. එකක් හරි කීපයක් හරි ගන්නවා කියලා කිව්වනේ මම. එකක් හෝ කීපයක් ලබාගෙන තනි තාර්කික ප්‍රතිදානය. තනි තාර්කික ප්‍රතිදානය. ඇයි තනි තාර්කික ප්‍රතිදානයක් කියන්නේ? තාර්කික ප්‍රතිදානයක් කියන්නේ හැම වෙලෙම අවස්ථා දෙකකින් තමයි ප්‍රතිදානය දෙන්නේ. බිඳුව 1 බිඳුව 1. හැබැයි එක ප්‍රතිදානය දෙන්නේ. එක එකයිනේ තියෙන්නේ. හරි. තනි තාර්කික ප්‍රතිදානයක් ලබා දීම සඳහා තාර්කික ආදාන එකක් හෝ කීපයක් ලබාගෙන තනි තාර්කික ප්‍රතිදානයක් ලබා දීම සඳහා මොකද්ද කරන්නේ අපි? ක්‍රියාවලියක් සිදු කරන උපාංගයක්. ක්‍රියාවලියක් සිදු කරන උපාංගයක් අපි කියනවා පුතේ තාර්කික ద్వාරයක් කියලා. තේරුණානේ? ලියන්න. ඒවා කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේ පාඩමට ප්‍රවේශීමක් විදිහට තමයි මම දෙන්නේ. තාර්කික ආදාන එකක් හෝ කීපයක් ලබාගෙන තාර්කික ආදාන එකක් හෝ කීපයක් ලබාගෙන හරි ඔය ටික ඇඳ ගන්නවා සර්. නෑ අඳින්න එපා මම වෙනම පස්සේ අඳින්න දෙන්න. තාර්කික ආදාන එකක් හෝ කීපයක් ලබාගෙන තාර්කික ආදාන එකක් හෝ කීපයක් ලබාගෙන ඒ තාර්කික ආදාන කියන්නේ අවස්ථා දෙකයි ගන්න. බිඳුව 1. තාර්කික ආදාන එකක් හෝ කීපයක් ලබාගෙන තනි තාර්කික ප්‍රතිදානයක් ලබා දීම සඳහා ඒ තාර්කික ප්‍රතිදානයක් කියන්නේ අවස්ථා දෙකකින් තමයි ප්‍රතිදානය දෙන්නේ. ඊට වඩා දෙන්නේ නැහැ. අවස්ථා දෙකක් විතරයි. ඒතකොට තාර්කික අවස්ථා අවස්ථා දෙකක් තියෙනවා නම් තාර්කිකයි. තනි තාර්කික ප්‍රතිදානයක් ලබා දීම සඳහා තාර්කික ක්‍රියාවලියක් සිදු කරන උපකරණයක්. තාර්කික ක්‍රියාවලියක් සිදු කරන උපකරණයක් මෙයින් අදහස් වේ. උපකරණයක් හරි උපාංගයක් හරි උපාංගයක් මෙයින් අදහස් වේ. තාර්කික ක්‍රියාවලියක් සිදු කරන උපාංගයක් මෙයින් අදහස් වේ. හරි. එතකොට මේවායේ ආදාන සහ ප්‍රතිදාන ලෙස භාවිතා වෙන්නේ බිඳුව සහ 1 විතරයි නේද? බිඳුව සහ 1 විතරයි. ඒකත් ලියා ගමු අනුතුරලකි. අනුතුරල කියන්නේ මේවායේ ආදාන සහ ප්‍රතිදාන ලෙස බිඳුව සහ 1 පමණක් යොදා ගනිමු. බිඳුව සහ 1 පමණක් යොදා ගනිමු. මේවායේ ආදාන සහ ප්‍රතිදාන ලෙස
බිඳුව සහ 1 පමණක් යොදා ගන්න. බිඳුව සහ 1 පමණක් යොදා ගන්න. බිඳුව සහ 1 පමණක් යොදා. ඔයාලන්ට මේ පාඩම අමාරු වගේ හිතේ එමු නෑ මේක ලේසිම පාඩමක් නේ අහගන්නකො ඊළඟ මාතෘකාව ලියන්නේ සත්‍යතා වගුව සත්‍යතා වගුව සර් කිටි මාතෘකාවක් විදිහට නේද? ඔව් අර වගේම ලියන කෙටි මාතෘකාවක් විදිහට සත්‍යතා වගුව සත්‍යතා වගුව truth table සත්‍යතා වගුව සත්‍යතා වගුව truth table ඔය මම කියා දුන්න ඒවා කටපාඩම් කරන්න යන්න එපා පුතේ. ඒවා මේ සාමාන්‍යයෙන් දැනගෙන හිටියාම ඇති. හරි. බලමු මොකක්ද මේ සත්‍යතා වගුව කියන්නේ කියලා. මොකද මේක නිතරම අවශ්‍ය වෙනවා මේ පාඩමේදී. truth table එකක් අඳින්න කියලා කියනවා. සත්‍යතා වගුව අඳින්න කියලා කියනවා. බලමු මොකක්ද මේ සත්‍යතා වගුව කියන්නේ කියලා. හරි. දැන් මම අඳිනවා පුතේ මෙතන තාර්කික ద్వාරය මේ විදිහට. එම තාර්කික ద్వාරයක් අඳිනවා. මෙයාගේ ආදාන අපි AB කියලා ගන්නම් ප්‍රතිදානය A ධන B කියලා. මම කියා දෙනවා මම උදාහරණයකට ගත්තේ දැනට. ඔන්න තාර්කික ద్వාරයක් යන්නේ. හරි? එතකොට දැන් මෙයාගේ ආදාන තියෙනවා ප්‍රතිදාන තියෙනවා ඊට පස්සේ මෙයාගේ ඇතුලේ යම්කිසි ක්‍රියාවලියක් වෙනවානේ. නේද? මෙයාගේ ඇතුලේ යම්කිසි ක්‍රියාවලියක් වෙනවා. ක්‍රියාවලිය විලා තමයි ප්‍රතිදානෙ දෙන්නේ. ආදාන ක්‍රියාවලිය ප්‍රතිදානෙන් අපි සාමාන්‍යයෙන් දන්නේ නේද? ආදානය සැකසීම ක්‍රියාවලිය. ආදානය සැකසීම ප්‍රතිදානය. එහෙමනේ දන්නේ. right. එහෙනම් මේ යම්කිසි තාර්කික ద్వාරයක හැසිරීම තාර්කික ద్వාරයක හැසිරීම පෙන්වන වගුවක්. මේ න්යාගේ හැසිරීම පෙන්වන වගුවකට අපි කියනවා පුතේ සත්‍යතා වගුවක් කියලා. තාර්කික ద్వාරයක හැසිරීම නිරූපණය කරන වගුවකට අපි කියනවා සත්‍යතා වගුව කියලා. මේ සත්‍යතා වගුවේ තියෙනවා පුතේ මේ සත්‍යතා වගුවේ තියෙනවා මේ තාර්කික ద్వාරයේ ආදාන මොනවද කියලා. තාර්කික ద్వාරයේ ආදාන මොනවද කියලා කියනවා. ඒ වගේම එයාගේ ප්‍රතිදාන මොනවද කියලා තියෙනවා. ප්‍රතිදාන මොනවද කියලා තියෙනවා. තේරෙනව නේද? හරි. එහෙනම් ලියන්න පුතේ සත්‍යතා වගුව කියන්නේ මොකක්ද කියලා? තාර්කික ద్వාරයේ හැසිරීම නිරූපණය කරන වගුවක්. නිරූපණය කරන වගුවක්. මෙයා ඉස්සරහට අඳිනවා. ලියන්න. තාර්කික ద్వාරයක හැසිරීම තාර්කික ద్వාරයක හැසිරීම තාර්කික ద్వාරයක හැසිරීම තාර්කික ద్వාරයක හැසිරීම නිරූපණය කරන වගුවක් තාර්කික ద్వාරයක හැසිරීම නිරූපණය කරන වගුවක් තාර්කික ద్వාරයක හැසිරීම නිරූපණය කරන වගුවක් සත්‍යතා වගුව ලෙස හඳුන්වයි සත්‍යතා වගුව ලෙස හඳුන්වයි තාර්කික ద్వාරයක හැසිරීම නිරූපණය කරන වගුවක් සත්‍යතා වගුව ලෙස හඳුන්වයි සත්‍යතා වගුව ලෙස හඳුන්වයි සත්‍යතා වගුව ලෙස ඒකටම ලියන්න තියෙන එක මෙහි සියලු ආදාන සංයෝජන මෙහි සියලු ආදාන සංයෝජන ඒ ඉස්සරහදී දැනගන්න පුළුවන් ඒ මම වෙලාවට ගියාද දැන් ලියන්නකෝ මෙහි සියලු ආදාන සංයෝජන ප්‍රතිදාන සංයෝජන නිරූපණය වේ මෙහි සියලු ආදාන සංයෝජන සහ ප්‍රතිදාන සංයෝජන නිරූපණය වේ මෙහි සියලු ආදාන සංයෝජන සහ ප්‍රතිදාන සංයෝජන නිරූපණය වේ. ඒ මොකක්ද කියන්නේ? සියලු ආදාන සංයෝජන ප්‍රතිදාන සංයෝජන කියන්නේ. මේ අහගන්න පිට නිකන්. ඇටි එකක් එහෙම. ඔයාලට බිඳුව සහ එකනේ දැන් ආදානය කරන්න තියෙන්නේ. ඔයාලට ආකාර කීයකට ආදානය කරන්න පුළුවන්ද පුතේ බිඳුව සහ එක මේ තාර්කික ద్వාරය. බිඳුව සහය කරන්න. ඔයාලට පුළුවන් මෙහෙම. මෙතන එක මෙතන බිඳුව පුළුවන් නේද පුතේ? ඔන්න එක සංයෝජනයක්. තව සංයෝජනයක් කියන්නේ. උඩ
ඔව්. මෙතන බිඳුව මෙතන එක. ඒවත් පුළුවන්. තව සංයෝජනයක්. මෙතනත් බිඳුව මෙතනත් බිඳුව. තව සංයෝජනයක්. මෙතන එක මෙතන එක. ඔය හතර විතරයි තියෙන්නේ සංයෝජන නේද? වෙන සංයෝජනයක් නෑ නේ බිඳුව එක පාවිච්චි කරලා මේකට ආදානය කරන්නේ. එකයි බිඳුවයි බිඳුවයි එකයි බිඳුවයි බිඳුව එකයි එකයි. ඔය හතරනේ තියෙන්නේ. රටා ටික නේද? හරි. ඔය ටිකම මේකේ පෙන්නනවා. ඒකයි සියලු ආදාන සංයෝජන සහ ප්‍රතිදාන සංයෝජන පෙන්නනවා කියලා කිව්වේ. right.